හෙලෝ කොහොමද හැමෝටම සුබ දවසක්. අදත් ඔයගොල්ලෝ එකතු වෙන්නේ මගේ YouTube channel එකත් එක්ක. ඉතින් අද මම කතා කරන්න හිතුවා ඉංග්‍රීසි සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයට සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙන දරුවෙක් සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න කියලා දරුවන්ගෙන් ඉල්ලීම් කීපයක්ම ලැබුණා. ඉතින් ඒකත් පදනම් කරගෙන මම හිතුවා පොඩ්ඩක් කියලා දෙන්න කොහොමද ඔයගොල්ලෝ ලෑස්ති වෙන්න ඕන කියලා ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රයට. So thank you so much for joining with me. Today I'm going to discuss about some of the guidelines and some of the most important facts that you should be aware of when you are getting ready, when you are preparing for your ordinary level English literature paper. What kind of paper is that, and how can you get marks, and how to be smart to get marks, and how to manage your time properly in order to get good marks. Because most of the time, soon after their exams, we can hear that a lot of students are telling that I had that point with me, but I didn't have enough time to complete that. At the end of the day, I gave an incomplete paper. ඔය වගේ ගොඩක් මේ අපිට ඇහෙනවා, ගොඩක් ළමයි කියනවා අපි පේපර් එක කරගන්න බැරි වුණා, මට ලියන්න කරුණු ඕනතරම් තිබ්බා, ලියා ගන්න වෙලාවමදි වුණා. මේක සාමාන්‍යයෙන් පොදු ප්‍රශ්නයක්. මේ ඔය සාහිත්‍ය සම්බන්ධ ප්‍රශ්න පත්‍රවලදී සාමාන්‍ය වෙලා උසස් පෙළ. හැබැයි ටයිම් එක හරියට මැනේජ් කරගන්නවා නම්, ලියන ප්‍රශ්න පත්‍ර ගැන අවබෝධයක් තියෙනවා නම්, ලකුණු හම්බෙන විදිය ගැන අවබෝධයක් තියෙනවා නම් ඒක මාර වටිනවා. ඉතින් ඒ ගැන වැදගත් වෙනවා. දැන් ඉංග්‍රීසි සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය ගත්තොත් මේක වෛකල්පික විෂයක්. It is an optional subject. මේ subject මේ basket එකේ තව subjects තියෙනවා. ඉතින් දැන් මුලින්ම ඕගොල්ලෝ smart වෙන්න ඕනේ. You have to be very smart to select some of the poems, some of the novels and some of the short stories. මම ඒක ගැන පස්සේ කියන්නම්. ඔයගොල්ලන්ට select කරගන්න chance එකක් තියෙනවා. මේ selection එක තමයි ඔයගොල්ලන්ගේ තියෙන එකම weapon එක. Your only weapon is the selection, right? Sometimes you might have not read the book. සමහර වෙලාවට ඔයගොල්ලෝ novel එක කියවලා නැති වෙන්න පුළුවන්. හරිද? සමහර වෙලාවට මේ short story එක ගැන ඔයගොල්ලෝ මෙලෝදියක් දන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ question එක ආවත් ඔයගොල්ලෝ කියවලා තියෙන, ඔයගොල්ලෝ දන්න novel එක ගැන උත්තර දීලා ඔයගොල්ලන්ට shape වෙන්න පුළුවන්, ඔයගොල්ලන්ට ලකුණු ගන්න පුළුවන්. මොකද මේකේ option එකක් තියෙනවා. You have an option. The option is the only weapon that you have. දැන් මුලින්ම මම මේ paper එක ගැන පොඩි විස්තරයක් දෙන්නම් කොහොමද මේකට ලෑස්ති වෙන්න ඕනේ කියලා. කොහොමද ඔයගොල්ලෝ මේකට උත්තර ලියන්න ඕනේ කියලා. දැන් සමහර වෙලාවට ගොඩක් කියලා අපේ ඇයට මේ ගැන අවබෝධයක් නැහැ. දැන් paper එක ගත්තම basically we have two papers. දැන් ඔයගොල්ලන්ට papers දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 40ක් ලැබෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 60යි. Basically you will have two papers, and first paper you will get 40 marks, second paper you will get 60 marks. Altogether you will have 100 marks. එතකොට first paper එකේ පැය. Only 1 hour paper. එතකොට altogether you will have 7 questions. 7 questions. Right. කතා කරගෙන යන්න. මුලින්ම ඔයගලන්ට හම්බෙන first paper එකේ, when you get the first paper you will have questions regarding context questions. අපි මේවලට කියනවා context questions කියලා. අවස්ථා සම්බන්ධ ප්‍රශ්න තමයි ඔබෙන් අහන්නේ. කවුද කවියා? මොකක්ද කවිය? මොන වගේ අවස්ථාවකද මේක කිව්වේ? මොකක්ද මේකේ තියෙන මේ literature technique එක? ඒ වගේ ප්‍රශ්න. So basically first 5 questions, actually first 6 questions will be context questions. මේ questions වල ඔයගොල්ලෝ ලකුණු ලැබෙන ක්‍රමයක් තියෙනවා. First and foremost we have to identify who is the poet and who is the poem. ඒකට එක ලකුණක් හම්බ වෙනවා. දැන් poet එක හරියට identify කරලා poem එක identify කරේ නැත්නම් half mark තමයි හම්බෙන්නේ. ඉතින් හරියටම poems 20ම කියවලා, short stories 4ම කියවලා, dramas දෙකම හොඳට කියවලා, characters ගැන අවබෝධයක් අරගෙන තමයි exam එකට යන්න ඕනේ. So if you want to score more marks, you have to read all the 20 poems very carefully, and you should have to by heart. You should have to by heart all the poets, the names of all the poets, all the short story writers, and especially the true dramatists. ඒ දෙන්නගේ නම් දෙක, ඒ නම් ටික ඔක්කොම කටපාඩම් කරගෙන යන්න ඕනේ. There is no hard and fast rule. You have to by heart them. එතකොට ඒකට identification එකට 1 mark හම්බ වෙනවා. ඊළඟට you will have 2 marks for comprehension. Comprehension refers to what is this situation, what kind of background is represented by the poet, what kind of theme is related to this. ඒ වගේ ප්‍රශ්නයක් අහනවා. එතනට 2 marks හම්බ වෙනවා. එතකොට altogether you will get 3 marks. දැන් එක question එක කැලි 3ක් තියෙනවා. I said you that you will have 6 questions. 6 question will be divided into 3 parts. First part will be the identification, you will get 1 mark. Second part will be the comprehension, you will get 2 marks. And the third part will be the response, right? Regarding the knowledge that you have a certain poem, certain context regarding the certain poem or certain drama or certain short story, they will ask you about your response. What kind of response that you can give? What kind of poetic technique is included here? What is the tone? What is the atmosphere? Likewise, there can be some questions. So altogether, you will get 5 marks. කොහොමද දැන් 5 marks එන්නේ? How you will get 5 marks? First one, you will have the identification. Second one, you will have the comprehension. 2 marks. 1 mark. Altogether 3 marks. And last question will be response. For the response also, you will get 2 marks. දැන් ඒතකොට එක question එකකට එහෙම ලකුණු 5ක් හම්බ වෙනවා. ඒ වගේ questions 6ක් තියෙනවා. You will have 6 questions like that. So altogether, you will get 30 marks. හරියට select කරලා හරියට ඔක්කොම ටික ලිව්වොත් එහෙම poet ගේ නමයි, poem ගේ නමයි, dramatistry, drama එකයි ඔක්කොම ටික හරියට ගොඩ දැම්මොත් එතන 30 marks sure shot ගොඩ යන්න පුළුවන්. You can be so sure that
definitely I will get the marks. Then okay, first questions ටික ගත්තොත් definitely you will know what they will ask. Poem and the poet, drama and the dramatist, short story and the writer. ඔය ටික කටපාඩම් කරන් ගියා නම් if you by heart all the 20 poems, 20 poems and their poets, if you by heart all the 4 short stories, incidents and their the writers, and basically if you remember the 2 dramas and the 2 dramatists, definitely you can get 1 mark. Obviously you can get that. ඉතින් ඒ chance එක නැති කරගන්න එපා. ඒක smart විදියට හිතලා poems ටික නැතත් poems ටික පාඩම් කරන්න ඕනේ. it is a must, but poems ටික නැතත් poets ලා ටිකවත් මතක තියාගෙන ගියොත් එහෙම ලකුණු කොට දා ගන්න පුළුවන්. ඒක හරිම ලේසි දෙයක්. ඒතකොට එතන all together you will get 30 marks. එතකොට second එකේදී හම්බෙන්නේ you will have 3 novels. ඔයාලට novels 3ක් තියෙනවනේ. ඒකේ novels ඔයගොල්ලෝ select කරගන්නවනේ. Vendor of Sweets by R.K. Narayan, Prince and the Pauper තියෙනවා. ඊළඟට තියෙනවා අපේ Bringing Tony Home by Tissa Baseker. ඕකෙන් අපි සාමාන්‍යයෙන් select කරගන්නවා. Schools they have selected certain novels. එතකොට මොකද වෙන්නේ? ඔය novel එකෙන් පොඩි paragraph එකක් ඒගොල්ලෝ ගන්නවා first paper එකට. සාමාන්‍ය ප්‍රමාණයක paragraph එකක් ගන්නවා. They will select a paragraph from out of these 3 novels. So you can select A, B, C they will give. So you have to select the certain paragraph and you have to understand and you have to identify මේ paragraph එක අරගෙන තියෙන්නේ Vendor of Sweets වලින්. So how to identify? Sometimes there can be some names. Character names can be included. ඒතකොට තමන් දන්නවා මේක Vendor of Sweets වල තමයි ජගන් ඉන්නේ, බලී ඉන්නේ එහෙම. Bringing Tony Home නම් they will discuss about the dog. Prince and the Pauper, definitely the Prince and the Pauper. The character names and all මොන හරි තියෙනවා. Whatever some fact will be there in order to identify. ඒතකොට ඔක identify කරගන්නවට 2 marks හම්බ වෙනවා. ඒකෙත් identify කරගත්තොත් එහෙම 2 marks හම්බ වෙනවා. What is the novel? Who is the writer? ඒක අනිවාර්යයෙන්ම තියෙනවා. ඊට පස්සේ comprehension. Just like the previous one. ඒකෙත් comprehension එකක් තියෙනවා. දැන් අර මම කලින් කතා කරපු questions 6ට include වෙන්නේ poetry. එතකොට එතනින් ගියාම drama. එතනින් ගියාම මේ short stories. ඒකට novel එන්නේ නැහැ. Those 6 questions we only have 20 poems. Out of those 20 poems, 1 or 2 or 3 poems will be there. Out of 2 dramas, 1 or 2 dramas will be there. And the out of 4 short stories, there will be 1 short story or 2 short stories will be there. But there you don't have the novel. novel එක වෙනම question එකක් විදිහට තමයි එන්නේ. ඒක තමයි මම ඔයගලන්ට පැහැදිලි කරේ. ඒකට ඒකට ඔයගලන්ට ලකුණු ලැබෙනවා. ඊට පස්සේ application කියලා තියෙනවා. You have to apply your answer because related to that incident you have to give your comment. මෙන්න මේ incident එකේ මෙන්න මේකයි කියවෙන්නේ. This quotation clearly shows us one of the major themes of the novel, traditionality and modernity, love of animals, friendship and loneliness. ඔය වගේ මොකක් හරි එකක් අහනවා. ඒකට ඔයගලන්ට ලකුණු දෙකක් හම්බ වෙනවා. එතකොට identification එකට ලකුණු 2යි, comprehension එකට ලකුණු 2යි, එතනින් ගියාම application එකට ලකුණු 2යි. එතකොට 2යි 4යි 6යි. 6 marks තියෙනවා. ඊළඟට අහනවා response එක. Especially the response is dealing with the theme. සාමාන්‍යයෙන් theme එකත් එක්ක තමයි response එක අහන්නේ. If you write the correct response, at least you have to write 4 to 5 lines for the response. What do you think about this paragraph and what kind of inside that paragraph there will be some character. They might ask write a certain characteristic of this character. ඒතොර characteristics ටික ලියන්න ඕනේ. මේ character එක මෙන්න මේ වගේ character එකක් එහෙම. ඒතොර ඒකට ඔයගලන්ට 4 marks හම්බ වෙනවා. All together එතන 2යි 4යි 6යි with that 4 marks you will get 10 marks. Context questions you will get 30 marks. From the novel you get 10 marks. All together you will get 40 marks. ඒතොර මේ ලකුණු 40ම හම්බෙන්නේ first paper එකේ. ඒතොර first paper එකට ලකුණු ලබා ගැනීම අතිශය වැදගත්. ඊළඟට අපි යනවා second paper එකට. second paper එක තමයි අමාරු ප්‍රශ්න පත්‍රය. මම ඒකට හේතුව කියන්නම්. මේ ගොඩක් ළමයි first paper එක ලියලා ඒගලන්ට වෙලාව වැඩිපුරත් එක්ක ඉතුරු වෙනවා. ළමයි කියනවා first paper එකට වෙලාව වැඩිපුරත් එක්ක ඉතුරු වෙනවා කියලා. second paper එකේදී ඔයගොල්ලන්ට හම්බෙන්නේ පැය දෙකයි. You will get 2 hours. ඒතොර 2 hours ගත්තම ඔයගලන්ට මිනිත්තු වශයෙන් තියෙන්නේ මිනිත්තු 120යි. හරිද? You will only have 120 minutes. මොන දේ කරන්නත්, පැන්සල ගන්නත්, පෑන ගන්නත්, මොනවා කරන්නත්, highlight කරන්නත්, quotation ලියා ගන්නත් ඕගලන්ට තියෙන්නේ විනාඩි 120. තප්පර 120යි. මිනිත්තු 120යි සමාවෙන්න. 120 minutes තමයි තියෙන්නේ. මොන දේ කරන්නත් 120 minutes තමයි තියෙන්නේ. ඒතර 120 minutes අපිට ගත්තොත් එම් ප්‍රශ්න කීයකට උත්තර ලියන්න තියෙනවද? 4ක් තියෙනවා. novel 3න් එකක් තෝරගන්න ඕනේ. poems 30ක් තියෙනවා. 20න් ඕගලන්ට තියෙනවනේ මේ ඒ poems 20 හදපු themes ඒ theme එකකට අහු වෙනවා poems 4ක්. දැන් අපි themes ගත්තොත් එහෙනම් ඔයගලන්ට තියෙනවා themes nature. ඔයගලන්ට තියෙනවා conflict. හරිද? ඔයගලන්ට තියෙනවා society. ඔයගලන්ට තියෙනවා humor. So you will have certain 5 themes. Under that one theme you will have 4 poems. එක theme එකක් යටතේ poems 4ක් තියෙනවා. හරිද? දැන් උදාහරණයක් විතර ගත්තොත් එහෙම nature කියන category එක යටතේ තියෙනවා To the Nile by John Keats. ඊළඟට තියෙනවා A Bird Came Down the Walk by Emily Dickinson. Then you have The Eagle by Alfred Lord Tennyson. To the Evening Star by William Blake. So definitely out of these 4 poems, 1 poem will be there under the category of nature. Definitely one question will be there. So you are smart now. If you are smart,
right? If you are writing your answers for poetry under the category of nature, definitely you have to study all the 4 poems, and you have to remember out of 4 poems definitely one poem will be there, sure shot. ඒ හතරෙන් poem එකක් එනවම තමයි. ඒතර හරියට පාඩම් කරන ළමෙක්, if you are studying in a smart way, definitely you have to identify what is the theme. You have to select actually basically before going for the exam. You have to select කරලා තියාගන්න ඕනේ. මම ලියන්නේ nature වලින්, මම ලියන්නේ society වලින්, මම ලියන්නේ humor වලින් එහෙම. මොන එකකින් ලිව්වත් poetry වල අනිවාර්යයෙන්ම poems 4ක් වැටෙනවනේ. ඒක අනිවාර්ය දෙයක් නේ. poems 4. ඒතර poems 4ක් poems 20න් context questions වලට පාඩම් කරන්න කරුණාම හරියට වෙලාව යොදවලා පාවිච්චි කරොත් එimhe හරියට poems 4ක් superiorව පාඩම් කරලා ගියා නම් ඇති. If you studied 4 poems like really well, right, you are equipped. හැබැයි සමහර වෙලාවට අපි බලාගෙන ගියාට unexpected things might happen. ඒ කියන්නේ poems ටික හොඳට බලාගෙන ගියාට the question might be very hard. එතකොට definitely we have to go for another option. So my idea for you is that don't get ready for under one theme, at least get ready for under 2 themes. Themes දෙකකට පාඩම් කරගෙන යන්න. දැන් poetry මම කියන්නේ poetry වලට. I am telling about poetry. I am dealing with poetry. Poetry වලට 15 marks, novel එකට 15 marks, short stories වලට 15 marks, drama එකට 15 marks. 15s හතරක් තියෙනවා. 15 multiplied by 4. Then you will get 60 marks. දැන් ඔය questions හතරම ලියන්න හම්බෙන්නේ මිනිත්තු කීයද? 120 minutes. එතකොට 120 minutes 4 වලින් divide කරාම, if you divide that 4 for one question, minimum you will get 30 minutes. එක question එකක් ලියන්න ඔයාට හම්බෙන වෙලාව මිනිත්තු 30යි. මොන දේවල් කරන්නත්, බටවිට බලන්නත්, වතුර බොන්නත්, මොනා කරන්නත් මිනිත්තු 30යි තියෙන්නේ. මිනිත්තු 30න් වැඩේ ඉවරයි. Whether you have written it or not, you have to go for the next question. No hard and fast rule. අනිවාර්යෙන් ඊළඟ question එකට යන්න වෙනවා. කිසිම chance එකක් නැහැ. එතකොට time management is very important. දැන් මම කියාගෙන ආවේ about the poetry part. I have said you that there are 5 themes. 20 poems are based on 5 themes. Then when you are getting ready for the exam, first and foremost you should select 2 themes. 2 themes means under one theme you will have 4 poems. Under 2 themes you will have 8 poems. So if you are smart, you can, out of all the poems, you can study only 8 poems and you can get ready. If something happens, now you are okay, you are so much confidence, you have a lot of confidence with nature, the theme of nature, but unfortunately at that time something happens, then you have another option. You can go for humor, right? If you feel that no, nature, even though I prepared for nature, I feel that humor is much more better. In the කිසිම වෙලාවක එක option එකකට යන්න එපා. Options දෙකක් තියාගෙන you will have to have a contingency plan. What if this happens? ඒ හින්දා මම advice කරන්නේ poetry වලට උත්තර ලියද්දි second paper එකේ, when you are answering for the second paper, definitely you have to have 2 themes, right, with you. Then you are much more equipped. Most of our students, they only study under one theme and they by heart the full 4 poems and they study that, they by heart and they get ready and they go. But unfortunately they said that the question was very difficult, so I didn't answer. Can't help. Don't do like that. Get ready for 2 themes, right? For the novel also, it is better that you can get ready for 2 novels, but unfortunately with the time period it is difficult. Novels දෙකට ලෑස්තිලා යනවා නම් lazy. හැබැයි වෙලාවත් එක්ක ඒක අමාරු. වෙලාවත් එක්ක හරි අමාරු. ඉතින් complete කරගන්න, but it is the best way. Drama එකටත් එහෙමයි. In drama you don't have any alternative. Drama එකට එහෙම කරන්න අමාරුයි. Drama එකේ alternative එකක් නැහැ. Either you have to go the Bear by Anton Chekhov or else Toilet of Rain by Yuzuru Junji Kinoshita. ඔය දෙකෙන් එකක් තමයි තෝරගන්න වෙන්නේ. ගොඩක් ළමයි යන්නේ drama මේ humor කියන drama එක the Bear වලට තමයි යන්නේ because you have lot of themes. හැබැයි Yuzuru Junji Kinoshita ගේ drama එක ගත්තොත් එහෙම Japanese drama, if you take the Japanese drama, you don't have much themes, only few themes like how money corrupts all the family relationships and all, how important to continue your love relationships with your husband or wife. Likewise මොන themes හරි පොඩ්ඩයි තියෙන්නේ. පොඩි themes ටිකක් තමයි තියෙන්නේ. හැමදාම මේ themes වලින් තමයි questions අහන්නේ. හැබැයි if you take drama like Bear, you have lot of themes and you can answer in your capacity is much more bigger when it comes to that type of drama, so you have to be aware of that. ඒක ගැන අවබෝධය තියෙන එක මාර විදියට වැදගත්. ඉතින් poetry ගැන යද්දි පරිස්සම් වෙන්න ඕනේ. මම කිව්වා වගේ drama එක ගැන ලියද්දි පරිස්සම් වෙන්න ඕනේ. novel එකේදී ඔය අනිවාර්යයෙන්ම select කරන්න වෙන්නේ ඔයාට එකයි. ඉතින් short stories වල I prefer, if you take the 4 short stories, basically according to my opinion, the most important and the most easy one, not most easy one rather, important නෙමෙයි. ගොඩක්ම lazy එක වෙන්නේ Lahore Attack by Kumar Sangakkara. The most easy. That is the most easy one. If you go through Lumber Room and what do you call the other one, The Nightingale and the Rose by Oscar Wilde, you have very basic themes and language is also a little bit difficult. If you take Lumber Room, language is very difficult to understand. Words are very difficult to understand. Quotations are very difficult to understand. So my personal idea for you is to go with 2 short stories which are good with you. Now, first one, if you take Wave by Sonali Dharaniyagala,
it's very simple for us because she is a Sri Lankan writer, so most of the things related to Sri Lanka, it's very easy to understand. Kumar Sangakkara's story is also very same. So if I were you, definitely I will go with those two, Kumar Sangakkara story and The Wave by Sonali Dharmikar. මම යන්නේ නම් මේ දෙකෙන් එකකට තමයි. So altogether you will get 15 marks for one question. So and the most important fact is altogether you will have 120 minutes, and for one question you can only give 30 minutes. දෙන්න පුළුවන් උපරිම මිනිත්තු 30යි. මිනිත්තු 30කට පස්සේ කොච්චර දක්ෂ ළමයෙක් වුණත් ඒ question එක අතහැරලා ඊළඟ question එකට යන්න ඕන. නැත්නම් superiorටම ලියන්න වෙන්නේ එක question එකක් විතරයි. You can be very talented student and you have a lot of facts with you, but unfortunately you will have 30 minutes. You have to after 30 minutes, even though you have facts and what do you call, lot of information to write, lot of facts to write, you have to give up and you have to go to the next question. There is no hard and fast rule because you can't continue the paper then. එහෙම කරේ නැත්නම් ඔයාලට paper එක continue කරන්න බෑ. ඒයිද පරිස්සම් වෙන්න ඕනේ. time period එකත් එක්ක ඔරලෝසුවක් ළඟ තියාගෙන timing කරලා තමයි ලියන්න ඕනේ. එක question එකකට සර් කොච්චර quotations ලියන්න ඕනද? At least 4 quotations should be there. If you can write more than 4 quotations, that is superb. That is super, but remember, you can't write handmade quotations. අතින් දාලා quotations හදලා ලියන්න බෑ. You will lose marks. In writing, they will think about grammar, they will think about the context, they will think about the repetition. Some students, they are repeating the same fact, they are repeating the same quotation. You cannot do that, and the spelling and the appreciation of the text, your vocabulary and all these things will be taken into consideration altogether. So basically there you will have context, you will get 6 marks, and organizing and familiarity, when your answer should be properly organized. For that you will get 5 marks, and for the language you will get 4 marks. So as you can understand, language වලට හැමෙන්නේ ලකුණු 4යි. So a lot of grammar mistakes will occur, a lot of spelling mistakes will occur. That is natural, right? එහෙම වෙනවා ලියද්දි, ඒක සාමාන්‍ය දෙයක්. But you have to stick to your idea and you have to keep your concentration in one place and you have to complete that. ඒ වගේ දේවල් තමයි මතක තියාගන්න ඕන, සාමාන්‍ය දේවල්. You should not look here and there. You don't have time to what you call ask from the other person, can I have a pencil, can I have a pen and all. So some students are asking, sir, can we write quotations in a different pen? It is much more better because when we are marking the papers, if your quotations are in different color pen, like black color or blue color, you can't use red color and all. So black color and blue color, if you are writing all the facts in blue color and if you are writing the quotations in black color, it will be very easy to identify. ඒක අපි ලේසි තේරුම් ගන්න ලියලා තියෙන එක ඒක හරිම පැහැදිලි. The clarity is very good, and handwriting is also very important. They don't check for the most beautiful handwriting, no, but you should have to write in a clear manner, much more clear manner, then we can understand. So managing time is very important. The 2 hours, you can be the most talented student in the world, but you have to manage your time. If you don't manage your time properly, you can't get marks for the exam. ඉතින් මේ වගේ දේවල් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් එක්ක සම්බන්ධ වෙන්න තව මොන හරි දෙයක් ඉගෙන ගන්න තියෙනවා නම් ඒ ගැන දැනුවත් වෙන්න අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරන්න. ගොඩක් වෙලාවට ඉංග්‍රීසි සාහිත්‍ය, ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් තමයි මම මේ YouTube channel එක පවත්වාගෙන යන්නේ. ඉතින් ගොඩක් අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. බොහොම ස්තුතියි ඒකට. ඉතින් අනිත් අයටත් බලන්න share කරන්න. ඕගොල්ලන්ටත් මොකක් හරි දෙයක් මේ ගැන කියන්න තියෙනවා නම්, ඕගොල්ලන්ටත් මොනවාරි ප්‍රශ්න මොනවාරි තියෙනවා නම් අහන්න පුළුවන්. ඉතින් තියෙන දේවල් ඔයගොල්ලන්ට කමෙන්ට් කරන්න පුළුවන් පල්ලෙහෙන්. like එකක් දාලා share කරන්න පුළුවන්, subscribe කරන්න පුළුවන්, bell icon එක මොදක් කරලා ඔබන්න. එතකොට subscribe එක වෙනම. So thank you so much for joining with me. Have a nice day. Practice makes you perfect. Thank you.